සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි හැම දිනාටම උතුම් දේශයක අභිමානය රැගෙනන කළම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව තුළින් POTV නාලිකා අංක 111 වගේම මෙත් සදහම් විකාශයේ YouTube නාලිකාව මෙත් සදහම් විකාශයේ Facebook පිටුව වගේම මෙත් සදහම් දේශනා YouTube නාලිකාව තුළින් මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට හැම දිනාටම ඉඩකඩ සලසා දී තිබෙනවා. සදහැවතුනි, නිබැරදි වූ පාරිශුද්ධ වූ ශ්‍රී සද්ධර්මය ප්‍රචාරණය කිරීම, හැම දිනාටම sannivedanaය කිරීම අත්‍යවශ්‍ය වූ බාහිර කාර්යභාරයක් වී ඇති කාලවකවානුවක් තුළ එවන් සත්‍ය පූජනීය වූ ශ්‍රී සද්ධර්මයේ නිබැරදිව sannivedanaya කරන සදහම් කලන මිතුරාවන බුදුනුවන්ගේ හදවතෙහි නාලිකාව තුළිනුයි මේ උතුම් සද්ධර්ම දේශනාවන් අපි ඔබට තිරින කරන්නට සූදානම්ින් සිටින්නේ. මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අප ගෞරවනීය අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවරු හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිතු පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ ගලිගමුවේ ඥානදීප පින්වත් ලොකු ස්වාමින් වහන්සේ විසින් හඬනගා සාදුකාර ලබා දෙමින් පින්වත් ස්වාමින් වහන්සේව පාදාභි වන්දනෙන් නිතෝ පිළිගනිමු. සාදු සාදු සාදු. මේ උතුම් සද්ධර්ම දේශනාව හැම දිනාටම ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලසා දෙමින් සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ජානිකා විජේසිරිවර්ධන මහත්මිය ඇතුළු සදහැවත් පිරිස විසින් අරමුණු විදිහට සටහන් කොට තිබෙනවා. ඉන්ද්‍රාණි විජේසිරිවර්ධන මෑණියන්ගේ ජුනි මාස 27 වෙනිදාට යෙදෙන 81 වෙනි ජන්මදිනය නිමිත්තෙන් ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නට පවතිනා වූ රෝගාබාධ සියල්ල සුවපත් වී කායික මෙන්ම මානසික සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ජානිකා දියණිය කෝසල බෑනඩුවන් සජිනි මිනිබිරිය ඇතුළු පවුලේ සහදෑවත් නිදුක් නිරෝගී හැම දිනාටම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් වසර 12කට පෙර පිය පරලොව යනට යෙදුණු ජානිකා මහත්මියගේ පියාණන් වූ ඉන්ද්‍රාණි මහත්මියගේ ස්වාමියා වූ ජයන්ත විජේසිරිවර්ධන මහත්මයාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින් සංසාරගතව පරලෝසපත් වන්නට දෙනු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් එක් කරනවා. ඒ සියලුම ප්‍රාර්ථනාවන් සිද්ධාගෙන පින්වත් ස්වාමින් වහන්සේට අපි ආරාධනා කරමු මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට, විශේෂයෙන්ම 81 වෙනි ජන්මදිනය සිහිපත් කරන ඒ ආදරණීය මෑණියන්ගේ රෝගාබාධයන් ඉක්මනින්ම නිදුක් නිරෝගී වේවායි ප්‍රාර්ථනා කරනවා. මානසික සුවපත් භාවය මෙතෙක් කල එතුමිය සිද්ධ කරන්නට යෙදුනා වූ සියලු පින් කුසල් මානසිකාරය කරමින් නැවත නැවතත් පින්සිත ඇති කරගන්නට එතුමියට මේ උතුම් සද්ධර්ම දේශනාව ධර්ම ඖෂධයක්ම වේවා, එතුමියට ආධාරයක්ම වේවායි අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා සිද්ධාගෙන පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. මෙත් සිතින් මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට ඔබටත් ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම කළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි පින්වත් ඔබ හැම දෙනාම එකතු වෙලායි. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බල දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ජානිකා විජේසිරිවර්ධන මහත්මිය ඇතුළු පින්වතුන් තමයි එකතු වෙලාද මේ ධර්ම දේශනාවේ පින්බල දායකත්වය දරන්නේ.
ඉන්ද්‍රාණි විජේසිරිවර්ධන මෑණියන්ගේ ජූනි මස 27 වෙනි දිනට යෙදෙන 81 වෙනි ජන්මදිනය නිමිත්තෙන් ඒ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේ මේ මෑණියන්ට පවතින ඒ රෝගාබාධ සියල්ල සුවපත් භාවයට පත්වේවා නිදුක් නිරෝගී භාවය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් ජානිකා දියණිය කෝසල බෑණනුවන් සජ්ජිනි මිනිබිරිය ඇතුළු පවුල හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන ප්‍රාර්ථනයක් ගෞරවනීය දේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් වසර 12කට පෙර මිය පරලොව යන්නට යෙදුණු ජානිකා මහත්මියගේ පියාණන් වූ ඉන්ද්‍රාණි මහත්මියගේ ස්වාමිපුරුෂයාද වූ ජයන්ත විජේසිරිවර්ධන පියාණන්ට පරලෝ ජීවිතයේ සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා පින් අනුමෝදන් කිරීමත් ඒ පියාණන් ඇතුළු මිය පරලොව යන්නට යෙදුණු වර්ග පරම්පරාගත සියලුම ඥාතීන් සංසාර දුකින් අත මිදේවා කියන ඒ ප්‍රාර්ථනාවෙන් තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත් බණ අහන ඔබ හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ පින්වතුනි අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ අපේ ජීවිතයේ තීරණාත්මක වෙලාවක ඔබ මම අපි කාටත් ජීවිතයේ මරණාසන්න මොහොත කවදක් කොතන කොයි මොහොතේ හෝ ඒ මොහොතට අපිට මුණ දෙන සිදුවෙනවා. එවැනි මොහොතක අපි කොහොමද කරපු පිනක් කුසලයක් බලවත් කරගෙන ධර්මයේ හිත පිහිටව ගන්න. මරණාසන්න මොහොතේ කොහොමද ධර්මයෙන් අපි ප්‍රයෝජනයක් ගන්න. අපි අහපු ධර්මයේ අපි කරලා තියෙන පින්කම් අපේ ජීවිත කාලේ පුරාම අපි වඩාගත්ත ගුණ ධර්ම මරණ මංචකේ බලවත් කරගන්නේ කොහොමද? අඩුම ගානේ සුගතියක හරි හිත පිහිටවාගෙන මරණාසන්න මොහොතේ අසරණ නොවි මරණ මංචකේ ධර්මයෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන කාරණයයි අද දවසේ මේ ධර්මානුශාසනාවේ අපි කතා කරන්නේ. පින්වතුනි අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා නත්ති ජාත සමරණ උපන්නා වූ කිසිම කෙනෙකුට මේ ලෝකෙ නොමැරී ඉන්න නම් ක්‍රමයක් නෑ කියන. ඉපදුනානං ඒ කාන්තෙම කවදක් කොත්තන කොයි මොහොතේ හෝ අපට මරණයට මුණ දෙන්න සිද්ධ වෙනවා මයි නත්ති ජාත සමරණ. දැන් ඔබ හිතන්න රජවරු හිටිය. අද පොළොව හාරලවත් හොයන්න තියෙනවාද? අපි දුටුගැම රජ්ජුරුව ගැන කතා කරනවා. දුටුගැම රජ්ජුරුවන්ගේ මාලිගාවක්කත් තිබ්බ තැනක්කත් අද පොළොව හාරලවත් තාම හොයාගන්න බැරි වුණ. හැබැයි අපේ පිනකට ඒ දුටුගැමු රජතුමා ඉදි කරපු ලෝවා මහපායි කනුටිකාරය අද ඉතුරු වෙලා තියෙන. රුවන්වැලි මහා සෑය මිරිස වැටි චෛත්‍යය වගේ ඒ දාග ඊට පස්සෙ කීප වතාවක් ප්‍රතිසංස්කරණය කරමින් ඒ තිබිච්ච තැන්වල ආයමත් ගොඩ නගලා අද ආයමත් මිනිස්සු වැඳුම් පිදුම් කරනවා. නමුත් ඒ පැරණි ගොඩ නැගිලි පැරණි රාජ සභහා ඒ රජවරු සිටුවරු හිටපු තැන් අද පොළොවට පස් වෙලා ගිහිල්ලා. ඔබ අහලා ඇති අතීතේ සක්විති රජවරු ඉඳලා තියෙනවා. අද පොළොව හාරලවත් හොයන්න තරක් නෑ. ඒ සක්විති රජවරුන්ගේ මාලිගා මහා පුදුම විස්තර අපි දේශනාවල අහලා තියෙනවා. හැබැයි අද අපිට අද අපි ජීවත්වෙන්නේ ඒ අතීත රජවරු අතීත මුතුන් මිත්තෝ අපේ අතීත පරම්පරාගත ඥාතීන් සමහර වෙලාවට අපිම පොළොවට පස් වෙලා ගිය ඒ භූමිවල අද අපි ජීවත්වෙන. තව අවුරුදු 100ක් 200ක් යනකොට මේ බණහන අපි කවුරුවත් ඔබ මමතිය අඩුගාන අපේ පස් ටිකක් අලු ටිකක්වත් හොයාගන්න බැරි. මේක තමයි මේ ලෝකෙ තියෙන යථාර්ථය. ඒ නිසා ඉපදුනානං අපි හැම වෙලාවෙම අපි කැමති වුණත් අකමැති වුණත් අපි නිරන්තරයෙන් සිහි කළ යුතු දෙයක් තමයි කවදා කොතන කොයි මොහොතේ හෝ මට මරණයට මුණ දෙන්න සිද්ධ වෙන. පිංගතුනි මරණයට වයස බේදයක් නෑ. මව් කුසවල් ඇතුළේ ලක්ෂ ගානක් දරුවෝ මව් කුසේ මිය යනවා.
මේ ලෝකෙට දරුවෙක් හැටියට උපදින්නත් පෙර මවකුස ඇතුළෙම දරුව මැරෙනවා. සමහර දරුව උපදිනකොට දරුව මී යනවා. සමහර දරුව ඉපදිලා ටික වෙලාවක් ඇතුළත අම්මල කිරි දෙනකොට එහෙම ඔඩොක්කුවේ අර දරුවගේ හුස්මටික යනවා. සමහර දරුව සෙල්ලං කර කර ඉන්නකොට තරුණ කාලේ මැදි වයසට ගිහිල්ල අපට මැරෙන්න්න වයසක් දැන් හරියටම මෙන්න මේ වයසේ තමයි මෙයා මැරෙන්න කියලා එහෙම වයසක් නෑ. ඕනම මොහොතක මරණය සිද්ධ වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ මේ මරණය සිහිකරමින් භාවනාවක් වසයෙන් නිතර වඩන්න කිය. භාවනාවක් විදිහට. නිතර සිහි කරන්න කියනවා මරණයම. ඉහලට ගත්ත හුස්ම ටික පහලට හෙලන්න පෙර මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. කටට ගත්ත බට්ටික ගිලගන්න පෙර මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ විදිහට නිතර සිහි කර කර පය පැකිලිලා වැටිලා දැන් ඔබ හිතන්න අපි ගෙදරින් එලියට බැහලා ගමනක් රසාාවට යනවා කොහයාරි ගමනක් යනවා කඩේට යනවා. ආපහු එනකං ඔය යන ගමනි මරණය සිද්ධ වෙන්න කොච්චරනං අවස්ථා තියෙනවා. මිනිස්සු පාරවල්ල මහපාරය ඇදගෙන වැටල මැරෙනවා. පාර පයින්න ගිහිල හැප්පිලා මැරෙනවා. පාර යනකොට ඉදිරියෙනුත් මරණය පසු පසිනුත් මරණය. ඉස්සරහින් ඇවිල්ල ඔබ හප්පගෙන යන්නත් පුළුවන් පිටිපස්සෙන් ඇවිල්ල හප්පගෙන යන්නත් පුළුව. මේ ජීවිතයේ අනතුරු මගහැර මගහැර අවුරුදු 60 කවුරුදු 50-60ක් ජීවත්වෙනවා කියලා කියන්නේ මහා පුදුම ඒකත් ජයග්‍රහණය. අපේ ජීවිතවල කොච්චරනං අපිට මරණය උරුම වෙච්ච ඒ අවස්ථා අපි මගහැර ආපු ගමනත්. ඒ නිසා මරණය ගැන නිතර හිතන්න කවදක් කොත්තන කොයි මොහොතේ කුමන ආකාරයෙන් හෝ මගේ මරණය ඕනම තැනක සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිතර සිහි කරමින් අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න මහන්සිගන්න. පිංහතුනී මරණ සතිය කියන්නේ මැරිනවා වැඩක් නෑ මේ මොනුවත් කරලා වැඩක් නෑ මැරෙනවා කියලා එහෙම හිතන එකක් නෙමේ. සමහරු මරණය ගැන හිතපු ගමන් ඒ වචන කියනකොටම ඔළුවේ මවාගන්න වැරදි චිත්‍රයක්. ඔය මරණය ගැන ඕක කතා කරන්න හොඳ නෑ. එක නෙගෙටව් මේක රිනාත්මක චින්තනය අන්නේ විදිහට මිනිස්සු මේ මරණය ගැන කතා කිරීම බොහොම අසුභවාදී කතා නොකළ යුතු දෙයක් හැටියට හිතනවා. දැන් අපි හිතම අපි මරණය ගැන කතා කරන්නෙම නෑ. ඒත් මැරෙනවද නැත් අපි කතා කළත් නොකළත් මැරෙනවා. එහෙමනම් අපි මරණය ගැන සිහි කරලා ඒ මරණාසන්න මොහොතේ අසරණ නොවෙන විදිහට අපි ගුණධර්ම වඩාගන්නවන අපි ධර්මී දියුණු කරනවන අපි අප්‍රමාදීව කුසල් රැස් කරනවන එහෙනම් අපි මරණ මංචක අසරණ වෙන්නේ. අපි මරණ මංචකේ ගැන සිහි කරලා සැලසුම් සහගතව ජීවිතයේ ඒ මොහොතට මුණ දෙන්න ඕන ආකාරයට අපි ශක්තිමත් වෙලා ඉන්නේ. අපි සද්ධාවෙන් ශක්තිමත් වෙලා සීලාදී ගුණධර්ම තුළින් අපි ශක්තිමත් වෙලා දහම් දැනුවෙන් අපි ශක්තිමත් වෙලා අපි පින්දහම් කරලා කරපු පින්කන් සිහි කර ඒ පින බලවත් කරගෙන පිනෙන් අපි ශක්තිමත් වෙලා අපි ධර්මය මෙනෙහි කරලා ලෝක ස්වභාවය සිහි කරලා මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි නේද කියලා අනිත්‍ය ගැන මෙනෙහි කරලා ඇතිකරගත් අවබෝධඥානෙන් අපි ශක්තිමත් වෙච්ච පිරිසක් නම් අපි මරණ මංචක අසරණ වෙන්නේ. පිංහතුනි මරණ මංචක අසරණ වෙන්නෙම අවිද්‍යාවෙන් වැහිච්ච තන්හාාවෙන් බැදී ගිය මේ ලෝක ස්වභාවය ගැන දැනුමක් වැටහීමක් නැති තන්හාාවෙන් බැදිච්ච කෙනා හම්මෝ මං මේක දාලයන්නේ කොහොමද මට නම් මේ වදාලයන්න බෑ කියලා මේ පංච කාමයන් හිතෙන් අල්ල ගන්නවා හිතෙන් අල්ල ගත්තට ඒවෑ ස්වභාවය ඒවත් නැති වෙලා යන අපි කැමති විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙමේ අනාත්මයි කියන්නේ ඒකයි. ආත්මයි කියලා කියන්නේ තමාගේ වසගේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවනම් අපි ඒකට කෙන ආත්මයි. මගේ දේවල් මෙසේ වේවා මෙසේ නොඒවා කියලා මට ඕන විදියට පවත්වන්න පුළුවන්නම් අන්න එතන ආත්ම දෘෂ්ටියක් ආත්ම සංඥාවක් ආත්මයක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ සබ්බේ සංකාරා අනිච්චාති. සියලු සංස්කාරයන් අනිත්‍යයි.
සබ්බේ සංඛාරා දුක්ඛාති මේ සියලූම සංස්කාරයන් දුකයි. සබ්බේ ධම්මානත්තාති මේ සියලු ධර්මයන් අනාත්මයි. ඒම නම් මේ හැම දෙයක්ම අනාත්මයි. මගේ ආත්මය කියලා මට ඕන විදියට පවත්වන්න බෑ. අපි හිතන වනේ මගේ දෙමව්පිය මාව අතහැරලා යන්න එපා. මගේ දරු මගේ ඇස් ඉදිරිපිට මේ විදිහට අවසන් ගමන් යන්න නම් ඒ අයට නම් සිද්ධ වෙන්න එපා. මගේ ප්‍රියයන් මගෙන් වෙන් කරන්න එපා. මේ අප්‍රියන් එක්ක නම් මේ වගේ මිනිස්සු එක්ක නම් ජීවිතේ එකතු වෙන්න සිද්ධ වෙන්න එපා. ලෙඩ වෙන්න එපා. වයසට යන්න එපා. ඔහොම හිතනවා. ඒ අපේ පැතුමක්. හැබැයි යම් පිච්චන්න ලබති තම්පි දුක්ඛං. අපි යමක් කැමතිද ඒ කැමතිදේ අපිට ඕන විදිහට සිද්ධ වෙන්නේ. කැමතිදේ නොලැබීමේ දුකත් ආර්ය සත්‍යයක්. ඒක දුක්ඛාර්ය සත්‍යයට අයිති දෙයක්. ඒ නිසා පිංහතුනී දුක කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගත්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය තුළ දුක්ඛාර්ය සත්‍ය ඔබ පැහැදිලි කරගෙන වටහාගෙන හරියට නිරවුල් දැනුමක් ඇතිව දුක ගැනවා අවබෝධ කරගත්ත වටහාගත්ත කෙනෙක් නම් අන්න ඔබ දන්නවා ජීවිතයේ මරණ මංචකයට සැලසුම් කරගන්න කොහොමද. මරණාසන්න මොහොතේ අසරණ නොවෙන්න නම් අපි මොනවගේ ගුණ ධර්මද වඩාගන්න ඕනේ. පිංගතුනි බණ ඇහුවා කියලම බොහෝ දෙනෙකුට ගුණ ධර්ම වැඩෙන්නේ නෑ. ඒකට හේතුව බණ අහනකොට අපි තුළ ඇතිකරගත යුතු කරුණු තියෙනවා. සමහරු බණහනවා හරියට භාජනයක් මුණින් නවලා උඩින් වතුර වැක්කිරුව වගේ. දැන් ඔබ හිතන්න මුට්ටියක් කාලයක් මොකක් හරි භාජනයක් තින මේ භාජනය මුණින් හරවලතිය. උඩින් වතුර වක් කරනවා. අරටික ඔක්කෝම ගලාගෙන පිටතට යනවා. ඒ වගේ සමහරු වාඩි වෙලා බණැහුවට අහපු ධර්මය විමසන්නේ නැත්නම්. යෝනිසෝ මනසිකාරයේදෙන් නැත්නම්. තමන්ගේ ජීවිතය තුළින් ධර්මය ගලපලා තමන් තුළින් මෙනෙහි කරලා වටහාගන්න උත්සාහ කරන්න නැත්නම්. ඒක හරියට භාජනයක් මුණින් නවල වතුර වැැක්කිරුව වගේ. සමහරු අහපු බණටික බාඩි වෙලා නැගිටිනකොට අර ඔඩොක්කුවේ තිබ්බ දෙයක් බිමට අතහැරිය වගේ. නැකිටිනකොට ඔඩොක්කුවේ යමක් තියාගෙන ඉදලා නැකිට්ටහම අර ටික බිම වැටෙනවා. අන්නේ වගේ සමහරු බණ ඇහුවට ප්‍රායෝගික ජීවිතේටේ ධර්මය එකතු වෙලා නැත්නම්. ඒ කෙනාට මරණාසන්න මොහොතේ ධර්මය සිහිකරගෙන ධර්මයෙන් ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් ගන්නවා කෙනෙක ලේසි දෙයක් නෙමේ. අපි දන්නවා සමහරය අපේ ආච්චිල සීයල අපේ අම්මල තාත්තල අපේ ඉතිහාසේ අපි බොහෝ චරිත දිහා ඔබ මේ බණ අහන අතරතුර ඔබ නුවනින් විමසල බලන් ඔවුන්ගේ ජීවිත ගතවෙන ආකාරය ඔවුන්ගේ සිතුම් පැතු හැබැයි ඒ අයි පුංචි කාලී දං ඇහෝත් කියයි පොඩි කාලේ ඉදං අපි පන්සල් ගිය. අපි පෝයට සිල් ගත්තා. අවුරුදු 40ක් තිස්සේ 50ක් තිස්සේ ආච්චම්මලගේ අම්මලා ඉඳන් අපි පොඩි කාලේ ඉඳන් සිල් ගන්න එක්කන් ගියා. අපි හැම පෝයටම සිල් ගත්තකේ කලාතුරකින් උනක් අසනීපයක් හැදිලා ලෙඩක් වෙච්ච දවසක බැරි වුණොත් මිසක් අපේ ජීවිතේ අපි මෙච්චර කල් සිල් ගත්තා. බණ ඇහුවා, පින්කම් කරා. කටින පින්කම් කරා, බෝධි පූජා තිබ්බා. එතකොට මේ වගේ කරපු පින් ටිකකුත් තියෙනවා. හැබැයි බොහෝ දෙනෙකුට ලෙඩක් හැදුනහම ඕක අමතකන. අපි හිතමු කාටත් ලෙඩක් හැදෙනවා. මේ කොච්චර පින් කරත් ලෙඩ හැදෙනවා, පින් නොකරත් ලෙඩ හැදෙනවා. අපි කවුරුත් දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්. දැන් බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණා නම් අය අපි ලෙඩ වෙන හැටි අහන දෙයක් ඈ. සාරා සංකීය කල්ප ලක්ෂයක් පාරමී පුරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කළ මේ තුන් ලෝකෙම පහළ වෙච්ච පින්වන්තම කෙනා. ඒ නිසා අපි උන්වහන්සේට කියන භගවා භාග්‍යවන්තම කෙනා, පින්වන්තම කෙනා. හැබැයි උන්වහන්සේට ලෙඩ වුණා. බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. උන්වහන්සේටත් කර්මජ රෝග හැටියට කොන්දේ අමාරුවක් තිබ්බා කියනවා. ඔළුවේ කැක්කුමක් විටින් විට ඇති වුණා කියනවා. බුදුරජාණන් වහන්සේට බඩේ අමාරුවක්, මාරාන්තික බඩේ අමාරුවක් වැළදිච්ච බව දේශනාවල සඳහන් වෙනවා. මහා පරිනිබ්බාන සූත්‍රය ඔබ නිතර බණට අහලා ඇති. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න යන ගමනේ උන්වහන්සේට ලේත් සමග බඩේලිය ගියා. ඒ අර බඩේ අමාරුව වැඩි වෙලා උස්සන්න වෙලා බඩේලිය යනවා ලේ යන්නේ. දැන් හිතන්න බුදුරජාණන් වහන්සේත් ගිලන් වුණා, ලෙඩ වුණා.
උන්වහන්සේත් වයසට ගියා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරට බුදු මුවින්ම දේශනා කරන ආනන්ද දැම් මේ ශරීරය හරියට ජග්ගර සකටන් දිරාගිය කරත්තයක් වගේ. දිරාපු කරත්තයක් බොහොම අමාරුවෙන් පාරි පිරිසකර කරලා ඇදගෙන යන්න යම්සේද. දැම් මේ ශරීරයේ පවත්වගෙන යන්න ඒ විදිහට තමයි කෙන තතාගතයන් වහන්සේ. එහෙමනම් අපිට පේන උන්වහන්සේත් ලෙඩ වුණා. බුදුරජාණන් වහන්සේත් වයසට ගිය. එහෙමනම් ඔබ මම අපි කවුරුත් වයසට යන ලෙඩ වෙනවා. උපන්නා වූ සෑම සත්වයකුටම මේ ධර්මතාවය පොදුයි. මනුස්සෙක් වේවා සතෙක් වේවා දෙවියෙක් බ්‍රහ්මයෙක් වේවා දෙවියොත් වයසට යන. ධර්මයේ සඳහන් වෙනවා දෙවියන්ගේ ජරාවට පත්වීම ගැන මේ මනුස්්‍යයන්ගේ ශරීරවලට වඩා වෙනස් හැබැයි. දෙවියන්ගේ ශරීර සියුම් ශරීර ඕපපාතිකව පහළ වෙන දිවිය මේ ශරීර. ඒ දෙවියන්ගේ ජරාවට පත්වීම කියලා කියන්නේ දෙවියන්ගේ අර දීප්තිමත් දිවිය ශරීර දුර්වර්ණ වෙලා යන. දෙවියම් පැළඳගෙන ඉන්න මල්මාලා පරවෙන්න පටන් ගන්න. ඒ අයගේ දිවිය ශරීරවලින් දහඩිය වැගිරෙන්න්න පටන් ගන්න. විමානවල සිත්තලවන් නැතුව යන. මෙන්න මේ වගේ සලකුණු ලකුණු පහළ වෙනකොට අන්න අනි දෙවුරු දැනගන්නවා දැම්මයාගේ ආවිශ ඉවරයි දැම්මයා චුතවෙන්න ආසන්න වෙන්න මේ ජරාවට පත්වෙනවා දැම්මයා දිවිලෝකින් චුතවෙන්න යන්න කියන ලකුණු ඒ වගේ පහළ වෙන. එමනම් අපිට පේනවා මනුස් කවුද ඉපදුනේ උපන්නා වූ සෑම සත්වයෙක්ම නත්ති ජාත සමරණ නොමැරී ඉන්න ක්‍රමයක් ලෝකෙනෑ. එහෙමනම් පිංහතුනි මේ ධර්මතාවය තුළ අපි කොහොමද මරණාසන්න මොහොත අපේ ජීවිතයක් ධර්මය තුළින් සැලසුම් කරගන්න. මේක ඉතාම වැදගත්දය. බුදුරජාණන් දැන් අපි හිතම මෙහෙම. අපි කවුරුත් මැරෙන්නේ සෝවාන් වෙලාම නම්. අපිට යමුතුවෙන් සැලසුම් කරත් නැතත් අපි සතරාපායෙන් මිදිලා. ඔබහල ඇති සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයාගේ ලක්ෂණ. කෙනෙක් සෝවාන් පලට පත්වෙනවා සමගම අපායගාමි අකුසල් සියල් ඔහු තුළින් ප්‍රහාණය වෙලා යනවා. ඔහු අපාය උපදිනවා කියන එක සෝවාන් වෙච්ච කෙනෙක් සතරාපායකට වැටෙනවා කියන එක සිද්ධ නොවෙන දෙයක් එක කවදාවත් වෙන්න ඇති දෙයක්. උපරිම ආත්ම හතයි නතේ බවන් අට්ටමං ආදී ඇති අටවෙනි භවයක උපදින්නෙම නෑ. ආත්ම හතක් ඇතුළත ඉතිරි මාර්ග පල අවබෝධ කරගෙන සංසාර ගමන අවසන් කළ පිරිනිවන් පාන. ඒ තමයි සෝවාන් වෙච්ච පුද්ගලයගේ ලක්ෂණ. ඒමනා සෝවාන් වෙච්ච කෙනා ඒ කාන්තයෙන් සුගතියේ දෙව්ලව හෝ මනුලව කාමලෝක සුගතියක උපදින්. බොහෝ දුරට දිවිය ලෝකවල තමයි උපදින්. එහෙමනම් සෝවාන් වෙච්ච කෙනෙක්ගේ මරණාසන්න මොහොතේ කුමක් වෙයිද මොකක් වෙයිද එහෙම ලොකු බයක් නෑ. ඔහු ඒ කාන්තයෙන් සුගතිය උපදිනවාමයි. හැබැයි සෝවාන් මට්ටමින් පහල ඉන්න කෙනා. පෘතජ්ජන මට්ටම ඉන්න කෙනාට බණ ඇහුවත් ඔන්න ඔය අනතුර තියෙනවා. යා බනාහනවා. සිල් ගන්නවා. පින්කං කරනවා. භාවනත් කරනවා. ටික ටික මේ ගුණධර්ම වඩාගෙන යනවා. එයා සෝවාන් මාර්ගය වඩාගෙන යන්නෙමේ. යාගෙන් ඇහුවොත් ඇයිවා සිල් ගන්නේ? ඇයිවා මෙච්චර මේ බණහන්න? ඇයි මේ දම්පින්කං කරන්න? ඇයිවා භාවනා කරන්න? මොකදට මෙච්චර දහම් දැනුමක් ඇති කරගන්න ඔයා උත්සාහ කරන්න. එදකොට බොහෝ දෙනෙක් කියනවා අනේ කොහොමහරි සෝවාන්වත් වෙන්න ඕන. මේ ජීවිතය අවසන් වෙන්න කලින් අනේ සෝවාන්වත් වෙන්න තියෙනවනම් එහෙම පැතුමක් ඒ වගේ අපේක්ෂාවක් බොහෝ දෙනෙක්ගේ හිතේ තියෙනවා. හැබැයි අපේක්ෂාව තිබුණට අපි කැමති විදියට අපිට ඕන විදිහට ධර්මාවබෝධය ලැබෙන්නේ. ඒ ධර්මය අවබෝධ වෙන්නෙත් හේතුවක පලයක් හැටියට. ඒ හේතු අපි තුළ වැඩිලන සීල සමාධි ප්‍රඥා අපි වඩනවනම් අන්නේ මාර්ගයේ වඩනකොට ධර්මාවබෝධය ලැබෙනවා. ඒක හේතුවක පලයක්. හේතු පල ධර්මතාවයක් තිය. අපි දුක අවබෝධ කරන්නේ යම් ප්‍රමාණයකටද ඒ ප්‍රමාණයටම තන්හාව ප්‍රහාණය වෙනවා නිවන සාක්ෂාත් වෙනවා සීල සමාධි ප්‍රඥා වසයෙන් ඒ ප්‍රමාණයට මාර්ගය අපි තුළ වැඩෙනවා. ඒ නිසා මේක අපි විසින් කරග බුදුරජාණන් වහන්සේ පෙන්වත් තුම්හේ කිච්චං ආතප්පා මහනෙනී ඔබමයි මේ දේ කරගත යුත්තේ.
අක්ඛාතාරෝ තථාගතා බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්නනවා පාර පෙන්නනවා මඟ කියලා දෙනවා විතරයි. මේ ධර්මය අවබෝධ කරගත යුත්තේ තමා විසින්මයි. බලෙන් කාවත් මෙන්න ඔයා සෝවාන් වෙන්න ඔන්න ඔයාට සෝවාන් ඵලය එහෙම දෙන්න පුළුවන්කමක් නෑ. ඔයා සකදාගාමී වෙන්න කැමතිද ඔන්න ඔයාව මං සකදාගාමී කරා කියලා එහෙම දෙන්න පුළුවන්කමක් නෑ. එහෙම පුළුවන්නම් මාර්ගඵල බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තමයි මහා කාරුණික මේ ලෝක සත්‍යයන් ගැන උන්වහන්සේගේ හදවතේ තමයි මහා කරුණාව පැන නැග්ගේ. ඒ නිසා මේ බුද්ධ දේශනාවෙන් පරිබාහිරව මේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මයෙන් පරිබාහිරව කෙටි ක්‍රම නිවන් දකින්න සරල ක්‍රම හොයන්න යනවා කියන්නේ අපි අමාරු වැටෙන තැන. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. අපිට ඉක්මනින් කෙටියෙන් ලේසියෙන් නිවන් දකින්න තව ක්‍රමයක් තියෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අපිට දේශනා කරනවා. පිංහතුනි අද මේ ධර්මානු ශාසනාව අපි විශේසින් පෙන්නල දෙන්න ඔබට මේ මරණාසන්න මොහොතක. අපි ඒ මොහොතේ කොහොමද අපි කරපු පිනක් කුසලයක් සිහි කරගන්න. මං ඔබට උදාහරණයක් යන දුටුගැමු රජ්ජුරුව ගැන ඔබ දන්නවා දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය හැදුව මහා පින්කම. අද තුන් ලෝකෙම තියෙන පූජනීයම වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩඉන්න උත්තම සෑයි රුවන්වැලි මහා සෑය. ඊළඟට යුද්ධ අවසන් කරලා දුටුගැමුණු රජතුමා මිරිස වැටි මහා සෑය හැදුව. ජයකොන්තේ යුද්ධ පෙරමුණ ඉදිරියෙන් අරගෙනගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ජයකොන්තේ. මේ ජයකොන්තේ නිදන් කරලා මිරිස වැටි මහා සෑය හැදුව. විශාල පිනක්. ඊළඟට යුද්ධ අවසන් වෙච්ච ගමන් දුටුගැමුණු රජතුමා මහරහතන් වහන්සේලා සංඝයා කැඳවලා උන්වහන්සේලාට කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා මේ අවුරුදු ගානක් පුරා මේ යුද්ධයෙන් බොහෝ පීඩා වින්දා. ඔබ වහන්සේලාට හරියට විනය කර්ම පෝය කර්ම ඒ ශාසනික වත්පිළිවෙත් පුරාගන්න සමහර වෙලාවට මේ යුද්ධමේ කාලේ මග හැරෙන්නේ නැති. ඔබහන්සේලාට මම ඒ විනේ කර්ම පෝය කර්ම ශාසනික කටයුතු වෙනුවෙන් දිවිය මාලිකාවක් වගේ පෝයගයක් මං කරලා දෙනවා. සාමීනයකට දෙව්ලොවින්ම මට ලස්සන සැලැස්ම ඔබහන්සේලා කැමති විදිහට මට පෙන්න්න කිය මට ගෙනහල ඉදිරිපත් කරන්න. ඒ විදිහට මං දක්ෂ වඩු යොදෝලා ඔබහන්සේලාට පෝයගයක් උපෝසතාගාරයක් කරලා පූජ කරනවා. ඉරිදි බල සම්පන්න රහතන් වහන්සේලා සාකච්ඡා කළ උන්වහන්සේලාට නම දෙව්ලෝට වැඩම කරා. තවතිසා දිවිය ලෝකෙ බිහිරණී කියෙන දිව්‍යාංගනාවට පහළවෙච්ච ලස්සන දිවිය විමානයක් තිබුණ. නව මහල් දිවිය ප්‍රාසාදය. මෙන්න මේ ප්‍රාසාදය සැලැස්ම මහරහතන් වහන්සේ නමක් සැලසුම් කරගෙන ඒක සටහන් කරගෙන සිතුවම් කරගෙන ඇවිල්ල රජතුමාට දුන්න රජතුමනි මේ දෙව්ලොව බිහිරණී කෙන දිව්‍යාංගනාවට පහළ වෙලා තියෙන දිවිය විමානි සැලස්ම. මේ වගේ සැලැස්මකින් පුළුවන් ප්‍රමාණයට මනුලොව අපි වඩුවන් දම්මල දක්ෂ සිල්පීන් ලවා මේ හැඩෙන් යුක්ත උපෝසතාකාරයක් සංඝයාට කරලා පූජ කරන්න පුළුවන්නම් හොඳයි කියව. දුටුගැමු රජතුමා දක්ෂම නිර්මාණ සිල්පීන් කැදවලා ඉක්මනින්ම නවමහල් ප්‍රාසාදයක් හැටියට ලෝවා මහපාය කරවලා සංඝයාට පෝය කරන්න උපෝසතාගාරයක් හැටියට පූජ කර. දැම් මේවා කොච්චර මහා පින්කන්ද කියලා හිත. ඊළඟට දන් දුන්න මහා පින්කං කරා සංඝයාට උදව්පකාර කර. හැබැයි දැම් මේ පින්කං කරගෙන මේ විදියට ආවට ඊට කලින් දුටු ගැමුණු රජතුමාගේ චරිත යම් යම් තද ලක්ෂණ බොහොම හිතුවක්කාර ලක්ෂණ තමන්ගේ පිය රජ්ජුරුවන්ට පවා එකඟ නොවෙච් ඔබහල ඇද දුටු ගැමණු කුමාරය තමන්ගේ පිය රජ්ජුරුවන්ටත් කාන්තා ඇදුම් යවල තමයි පැරල ගිහිල හැඟිලත් හිටිය කාලය යුද්ධ කරන්න නැති නිසා. එතකොට මිනිස්සු කිවේ මෙයා දුෂ්ටගාමනී මෙයා බොහොම දුෂ්ටයි මෙයා බොහොම හිතුවක්කාරයි දෙමව්පියන්ටවත් කීකරු නැති කෙනෙ. දෙමව්පියන්වත් අතහැල්ලා කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ මරණීටවත් ආවෙන ඔහොමතයි මිනිස්සු කිව. ඒ කාලේ මේ හැංගිලා හිටිය බයට. එතකොට අවසානය රජකම වෙනුවෙන් තමන්ගේ සහෝදරයත් එක්ක යුද්ධත් කර.
සද්ධාතිස්ස රජ්ජුරුව දුටුගැමුණු කුමාරය දෙන්න යුද්ධ කරගත්ත රජකම වෙනුවෙන් කීප වතාව. ඒ දෙන්නගේ යුද්ධවලට මැදිවෙලත් මිනිස්සු මැරුම් කැරව. එතකොට මේ චරිතයේ අර යුද්ධ මේ මානසිකත්වය ඊළඟට යුද්ධ වෙලාව දැන් ඔය හැම චරිතයක් තුළම ගත්තෝ සුදු කලුවේ දෙපැත්තම අපිට හොඳ නරක යහපත අයහපත ඒ ලක්ෂණ ඒ චරිතවල බෝධි සත්ව චරිත වුණත් මේ පාරමී පුරාගෙන යන බෝධි සත්වයෙක්වය. මෛත්‍රී බුද්ධ ශාසනය අග සව තනතුර ප්‍රාර්ථනා කරගෙන යන මහා පින්වන්ත කෙනා. හැබැයි මතකතියාගන්න ජීවිතයේ අපි කාගේ ජීවිතවල හරි වැරදිච්ච තැන් ඕන තරන් ඇති. ඒ සියල්ල ඒවා හිත හිතා මං මෙහෙම පවකං කරා යෝ මං මෙහෙම පවකං කරා ඒ කාල නොදැන්න කාලෙ මෙහෙම පව් වැඩ කරා ඕව හිත හිත ඉන්නේ. මේ බුද්ධ ශාසනයේ දියුණු කරා යන ශ්‍රාවකයා සබ්බ පාපස් සකරන සියලු පාපි අකුසල් වලින් වලකිනෝ. ඒ වලකිනා විතරක් නෙමේ පෙර වැරදි අකුසල් හිතෙනුත් බැහැර කරනවා. ඒවා හිත හිතෙන් වඩන්න ඒවා හිතෙන් පවා බැහැර කරලදාන්න. කුසලස් උපසම්පදා පුළුවන් තරම් පින් කරනවා කුසල් වඩනවා පුුණ්‍යගාමී කුසලගාමී මාර්ගයක් පුරුදු කරනවා. ඒව තමයි හිතන්නේ. මං මෙහෙම පින් කරා මං මේ වගේ පින් කරා මගේ ජීවිතේ මං මෙහෙම පින් කරගත්තා. ඒ පින හිතන්න පින බලවත්වෙනවා. පින බොහෝම් බලවත්වෙනවා පින හිතන්න. සචිත්ත පරියෝධපන තමන්ගේ හිත දමනය කරගන්න. අර අකුසල්වලට බලවත්වෙන්න ඉඩ නොදී කුසල් බලවත් කරමින් හිත දමනය කරන. එක භාවනාවෙනුත් කරන. සමත විදර්ශනා භාවනාවලින් හිත දමනය කිරීම ඉහලින්ම කරගන්න පුළුව. ඒ තම් බුද්ධානු ශාසනම් මේක තමයි බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්න්නන අනුශාසනා. එතකොට අපි දුටුගැමුණු රජ්ජුරුව ගැන කතා කරේ ඔය රජතුමා ඔය මහා පින්කං කරාට රුවන් වැලි මහා සෑය අවසාන කාලි වෙනකොට අන්තිම තාම හදල ඉවර කරන්න හම්බුනෙත් නෑ. හතරැස් කොටුවේ වැඩ අවසන් වනා පමණයි රජ්ජුරුව ලෙඩ ඇඳට වැටුණ. මරණාසන්න වුණ. රජ්ජුරුවොත් සදාකාලික ඉන්න රජෙක් නෙමේ දුටු ගැමුණු රජ්ජුරුව වනත් මොන රජ්ජුරුව වනත් ඉපදුනානං ලෙඩ වෙනවා වයසට යනවා කවදක් ඔත්තන කොයි මොහොතේ හෝ මරණයට මෝන දෙන්න සිද්ධ වෙනවා. රුවන් මැලි සෑය හැදුවත් මොන තරන් චෛත්‍ය හැදුවත් ඒ රජ්ජුරුවන්ටත් ලෝක ධර්මතාවය උරුමයි. රාජිකය වෛද්‍යවරු ගෙන්නලා ප්‍රතිකාර කෙරෙව්ව හැබැයි වෛද්‍යවරු කිව්ව රජතුමාගේ තත්ත්ය දවසින් දවස හොඳට අතට නෙමෙයි හැරෙන්. රජ්ජුරුවන්ට අවසාන මොහොත මේ රජ්ජුරුවන්ගේ ලංවෙන් ඉක්මනට දිගා මඩුල්ල හිටපු තිස්ස කුමාරය අනුරාධපුරයට කැඳවලා රජකම දුන්න. දුටුගැම රජ්ජුරුවෝ ඇදේ ඉදගෙන කියනම් මලනුවනී මගේ අන්තිම හුස්මටික යන්න කලින් මේ රුවන් වැලි මහා සෑයි වැඩ අවසන් කරලනේ මට පේන සලස්ස පම්මල්ලිය කියෝ. සද්ධාතිස්ස රජතුමා ඉක්මනින් මහා සෑය වැඩ කෙරෙව්වා අවසාන ටික දැනගත්ත රාජකයේ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව තවනන් දවස් කීපයක් අත්දුටු ගැමුණු රජ්ජුරුවෝ ජීවත්වන එකක් නෑ. ඒ නිසා අන්තිම වෙලාවේ කොත් කැරැල්ල මේ හරියම කොත මුදුල් කොතනට යනකම් කොත් කැරැල්ල ලී දඩු තියලා වටේට බැදලා සුදුරෙදි ඔත්තල අන්තිම ටික රෙදිවලින් ඔත්තල මවල හැදුව ඉවරයි වගේ පල්ලෙහැයින් බලකොට ඉවරයි වගේ පේනු මහා සෑයි. හැබැයි උඩ තාම කොත් කැරැල්ලි වැඩ අවසන්නේ මේ විදිහට වැඩ ටික ඉවරයි වගේ සම්පූර්ණයෙන්ම ඒ ටික හදලා ගිහින් කිව් අයන්ඩිය මහා සෑය වැඩ අවසන් කරා. අනේ මා උත්සගෙන පලයල්ලා කිව ඉක්මනට මහා සෑය බලන්න මට මළුවට උත්සං යන්න කිය. අමාත්‍යවරු එක්ක ඇද පිටිම උත්සගෙන දුටු ගැමුණු රජ්ජුරුවන්ව මළුවට මහා සෑ මළුවට එක්කරගෙනාව. ඈතට සුදුවට මහා සෑය පේනවා සාධකාරදිදී සතුටෙන් වන්දනා කර. මළුවට උත්සංආවට පස්සෙ කීවානේ මා උත්සගෙන ප්‍රදක්ෂිනාකරෝ පල්ලාකයෝ මේ මහා සෑය වටේට මා උත්සගෙන යන්න. බුදුගුණ කියා මහා සෑය දිහා බලාගෙන පුදුම සතුටකින් තමන් කරපු පින් අනුමෝදන් වුණා. ඔය අතරේ අමාත්‍යවරයකුට මතක් වුණා රජ්ජුරුවන්ගේ පින් පොත. මාලිගාවෙදි දිනපතා නිතර සිදුකරපු පින්කම් පොතක ලියලියා තිබ්බ. ඔහු දුවගෙන ගිහිල්ල පින් පොතත් අරගෙනාව.
තැ රජ්ජුරුවන්ට හොඳට මමාරුයි මළුවේ කෙලවරකින් මාව තියන්න කිව ඇඳ පිටිම්. එක පැත්තකට හැරෙනකොට ඈතින් පේනවා ලුවා මහපාය සංඝයා වෙනුවෙන් හදල පූජා කරපු පෝසතාගාරය සාධු කාරදීල ඉතිහාට වන්දනා කර. අනි පැත්තට හැරිලා හිස යන්තන් ඔසවල බලනකොට ඈතින් පේනවා මිරිස්ස වැටි මහා සෑය ජයකොන්ත නිදන් කරලා හදපුේ චෛත්‍යය සාධු කාරදීලා වන්දනා කරරුවන් වැලි මහා සෑදිහා බලාගෙන වැඳගත්තා. අර අමාත්‍යවරයා ළඟ ඉඳගෙන් දුටුගැම රජ්ජුරෝ කරපු පින්කා රජතුමාට මතකද රජ්ජුරුව මෙහෙම පින් කරා රජ්ජුරුවන්ට මතකේ රජතුමා මෙහෙම පින්කං කරා රජතුමා මේ වගේ පින් කරා නේද කියලා අර කරපු පින්කං එක පින්පොත පෙරල සිහි කරනවා රජ්ජුරුව සාධු කාරදිදි අර පින් සිහි කරනවා. ඔහොම පින්පොත කියවනකොට මහරහතන් වහන්සේලාට දෙවියන් දැනුන් දුන්නා රජතුමාගේ මරණාසන්න මොහොත. බොහෝ රහතන් වහන්සේලා භාවනාවෙන් මේක දැක්කා. ඒ රහතන් වහන්සේලා අහසිම්ම මළුවට වැඩම කරා. බොහෝ රහතන් වහන්සේලා අහසිම් මළුවට වැඩිය. ඒ අතර තේරපුත්තාවේ මහරහතන් වහන්සේ අර යුද්ධ පෙරමුණේදා දස මහයෝධය අතර ඉඳලා පස්සේ පැවිදි වෙලා රහත් වුණ. උන්වහන්සේ සඟ පිරිස පිරිවරාගෙන වැඩිය. මේ රහතන් වහන්සේලා පිරිත් කියනවා. ඒ පිරිත් කියදේ රජතුමා වැදගෙන පිරිත් අහනවා කරපු පින් පොතේ පින්කන් සිහි කරන. රජ්ජුරුවන්ට අහසේ පේනවා දිවිය රත හයක්. අහසේ ලස්සන දෙවිවරු දිවිය රතවලින් ඇවිල්ලා. දිවිය මල්මාලා පැළඳගත්ත දෙවිවරු දිවිය රතවල ඉඳං අහසේ ඉඳං රජ්ජුරුවට අඩගහන රජතුමා අපේ දිවිය ලෝකෙටෙන්. රජතුමා අපි ළඟටෙන් අපේ දිවිය ලෝකෙටයක්. ඊළඟ දිවිය රතේ ඉන්න දෙවරු කියන නෑනෑ රජ්ජුරු අපේ දිවිය ලෝකෙටයක්. ඒ දිවිය ලෝකවලට දෙවරු රජ්ජුරුවන්ව එක්කං යන්න අඩගහන. ඔය වෙලාවේ දැන් රහතන් වහන්සේලා පිරිත් කියන අතරේ දුඩුගම රජ්ජුරුව අර දෙවියන්ට අතින් සංඥාවක් කර පොඩ්ඩක් කොහොම ඉන්න මං මේ පිරිත් අහනෝ කරදර කරන්න පාකිව. මේ වටපිටාව හිටපු අනිත් අය මිනිස්සු රාජකය සේවකයන් රජ්ජුරුව දිහා බලන් හිටපු අයට හිතුනා මේ අතින් මොනවද මේ පිරිත් කියනකොට මේ අතින් කියන්නේ පිරිත් කියන්න එපා කියලද මේ අතපය හොල්ලන්න. අනේ රජතුමා මෙච්චර පින්කරපු රජ්ජුරුව මරණ මංචකයේ සිහිමුලා වනාදී කියලා සමහරයට එහෙම හිතුණා. තේරපුත්තාබි මහරහතන් වහන්සේ දැක්කාස් රජ්ජුරුව වටේ ඉන්න රාජකය පිරිස සමහරය රජ්ජුරුවන්ව සැක කර මරණ මංචකයේ සිහිමුලා වනා නේද කියල වැරදි අදහසක් ඇති වුණ. මෙතනම මේකෙ සත්‍ය හෙළි කළ යුතුයි කියලා උන්වහන්සේ මල්මාලා හයක් ඉල්ලගෙන අධිෂ්ඨාන කරලා දුටුගැම රජ්ජුරුවන්ට අතගස්සලා මේ මල්මාලා හය අහසට විසි කරන්න කියව. උන්වහන්සේ අධිෂ්ඨාන කරාර අහසේ දිවිය රත හයේම මල්මාලා හය අහසට පැනනැගල වෙන වෙන අහසි දැවටේවා කියලා. හර මල් අහසට වීසි කරනකොට මල් මාලාවම අහසට පැනනැක්ක. දිවිය රතවල දැවටුනා. දැම් මිනිස්සුන්ට අහස දිහා බලනකොට දෙවියම් පේනෙත් නෑ දිවිය රත පේනෙත් නෑ හැබැයි අහස එල්ලිලා තියෙන මල් මාලා පේනවා. මල් මාලා හයක් අහස එල්ලිලා තියෙනවා වැටෙන් නැතුව. අන්න මිනිස්සු දැනගත්තා සැක දුරුවනා මිනිස්සු සාධු කාර් දෙන්න පටන්ගත්තා අපේ රජ්ජුරුව හරි පින්වන්තයි. මේ මහා සෑයවල් හදපු මේ රජ්ජුරුව දිවිය ලෝකෙට එක්කරගෙන යන්න දෙවිවරු ඇවිල්ලා කියල මිනිස්සු සාධු කාරදිදී සතුටුන. දුටුගැම රජ්ජුරුව පිරිත් අහල අවසන් වෙලා තේරපුත්තාබි මහරහත්තන් වහන්සකින් අහනුව ස්වාමීනී මේ දෙවියන් අහසේ දිවිය රත හයකින් මට අඩ ගහනු. මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩඉන්නේ මේ වෙනකොට මොන දිවිය ලෝකෙද කියලැහව. උන්වහන්සේ දිවසිම් බල්ලකෙන රජතුමනි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු ඒ බුද්ධ ශාසනයේ පෙරුම් පුරණේ බෝධි සත්ත දෙවුරු බෝසතාණන් වහන්සේලා දෙව්ලෝ උපදින්නේ තුසිත දෙව්ලෝ. මෛත්‍රී බෝසතාණන් වහන්සේත් මේ වෙනකොට තුසිත දෙව්ලෝ බෝසත් දෙවුරු පිරිවරා වැඩඉන්න. දුටුගමුන් රජතුමයි වෙලා විසාදු කාරදීලා හිත පිහිටවා ගත්ත මමත් ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩඉන්න තුසිත දිවිය තලේම උපදිනවා කළ හිත පිහිටවා ගත්තා. එහෙම මහා සෑදිහා බලාගෙන සතුටින් අන්තිම හුස්ම පොද
වාතලයට මුසු වෙලා ගියා. දෙව්ලොව නින්දෙන් පිබිදියා වගේ තවතිසා දෙව්ලොවින් ආපු දිවිය රතේ දිවිය සුරූපයෙන් පහළ වුණා දෙවි කෙනෙක් හැටියට. කය තියෙනවා මළුවේ හුස්ම ගිය මෘත ශරීරේ. හැබැයි දුටුගැමුණු රජතුමා දිවිය සුරූපෙන් ඒ මොහොතෙම අර දිවිය රතේ පහළ වෙලා. අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා දුටුගැමුණු දෙවියන් දිව්‍ය සුරූපෙන් පෙනී හිටිය කියලා අහසේ. පෙනී ඉඳලා සද්ධාතිස්ස රජතුමාට කියනවා මලනුවනී මම කරපු පින්කංවල විපාක බලව නුබත් අප්‍රමාදීව පින් දහම් කුසල් දහම් සිදු කරමින් ශාසනික දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න. මේ පූජනීය මහා සංඝරත්නය උපදෙස් පිළි අරගෙන කටයුතු කරලා නුබත් දෙව්ලොවටම තුසිත දෙව්ලොවටම එන්න කියලා මහා සෑය ප්‍රදක්ෂිනා කරමින් වන්දනා කරලා දුටුගැමුණු රජතුමා නොපෙනී ගියා කියල සඳහන් වෙන. එතකොට ඔය අපේ ඉතිහාසෙ දුටුගැමු රජ්ජුරුව ගැන සඳහන් වෙන සිදුවීම. එදකොට ඔය වගේ සිදුවී මේ අපේ ඉතිහාස විතරක් නෙමේ බුදු හාමුදුරුවන්ගේ කාලේ දේශනාවලත් තියෙනවා. සැවැත්නුවර හිටියත් දම්මික කියලා සිටුවරේ බොහොම දනවත් සිටුවරේ. ඔහු මරණාසන්න වෙච්ච වෙලාවෙත් ඔය වගේම දිවිය රත අහසෙ පෙනීඉඳලා අඩ ගැහුව කියන. සිටුතුමායින් අපේ දිවිය ලෝකට. සිටුතුමායින් අපි ළඟට අපේ දෙවුලෝට එන්න කියන. එතකොට ඔය වගේ අනාද පිටික සිටුතුමාටත් දෙවියන් අහස පෙනී හිටිය කියල සඳහන් වෙන. එහෙමනම් අපිට පේනවා පින් කරපු කෙනාට සුගති අරමුණු වෙනවා. කරපු පින් මරණ මංචකයේ සිහිවෙන්න ඕන. ඒ පිණිස බුදුරජාණන් වහන්සේ කරුණු පහක් අපිට පෙන්නල දීලා තියෙනවා ධර්මය. සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා. මෙන්න මේ කරුණු පහ වඩල ඒ කරුණු පහ සිහි කරමින් මා තුළ මේ කරුණු පිහිටා තියෙනවා කියලා මෙනෙහි කරලා සුගතියක් අරමුණු කරලා හිත පිහිටවාගෙන හිත වඩන්න කිය. මොකද පිංහතුනි සෝවානුනත් උපදින්නේ දිවිය ලෝකේ. සකදාගාමි වුනත් ඊළඟ ජීවිතය දෙව්ලව උපදිනවා. අනාගාමි වෙලා හිටියත් සුද්ධවාස බමල උපදිනවා. රහතන් වහන්සේලා විතරයි මේ ජීවිතය පිරිනිවන් පාන්නේ. තියහෙමනං එවැනි කිසිම මාර්ග පලයක් නැති පෘතජ්ජන කෙනෙක්. ඒ මග පලලාබී දෙවරු ඉන්න දිවිය තලයක හිත පිහිටව ගන්නවා කියන්නේ පරලොවින් රැකවරණය. සතරාපායට නොවැටී මනුස්ස ජීවිතයේ කල්්‍යයාන මිත්‍රයන් සත්පුරුසයන් ඉන්න තැනක ආරක්ෂිතව හිත පිහිටවාගෙන එතන තාව කාලික සම්පූර්ණ ගැලවීමක් නෙමේ. තාව කාලිකව ඊළඟ ජීවිතයේ කල්්‍යයාන මිට්‍ර සේවනය ඉන්න තැනකට යාගන්න ක්‍රමයක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේවතානුස්සති කියන භාවනාව අපිට පෙන්නල දුන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේම එක පැත්තකින් දේශනා කරනවා මහනෙන ඇසිපිය හෙළන මොහොතක්වත් යලීප දෙමින් යන සංසාර ගමනක් බුදු කෙනෙක් වරණා කරන්නේ නෑ. එක දේශනාවල තියෙන. ඉපදීම දුකයි කියලා දේශනා කරපු බුදුරජාණන් වහන්සේ දෙව්ලව ඉපදුනත් බඹලව ඉපදුනත් ඒකත් දුකක් හැටියටමයි පෙන්ුවේ එක ඇත්ත. හැබැයි ඒ දුක අවබෝධ කර ගැනීම පිණිස යන ගමනේ අපායට වැටිලා දුක අවබෝධ කරගන්න පුළුවන්කමක් නෑ. නිරේට වැටුණු අයි බණ භාවනා පින්කං කුසල් දහම් නෙමෙයි කරපු යම් පුංචි පිනක් ඇද්ද ඒකත් යටපත් වෙලා අකුසල්ම විපාක දෙන්න තැනක් අපාය කිය. බැරි වෙලාවත් මරණ මංචකේ තිරිසන් ලෝකෙකට වැටුණු කරපු පින් යටපත් වෙනවා අකුසල් මතු වෙලා තිරිසං අපාය විපා මොකද සතරාපාය කියන්නේ පින විපාක දෙන තැන් නෙමෙයි අකුසල් සමහර පොඩි පින් මතු වෙන වෙලා වල්තිය නො දැ බල්ලු හිතන් සමහර බල්ලු ඉන්නවා මනුස්්‍යයන්ට වඩා සැපවිදිනවා. වෙනම කාම්වර වෙනම වෛද්‍යවරු බොහෝ සැප සම්පත් යටතේ හොඳ කෑමබීම හෝටලෙන් කෑම ගෙනල්ල බල්ලට කෑමටික දෙන්න පොඩි ලෙඩක් අසනීපයක් වෙච්චකම විශේෂඥ වෛද්‍යවරු ළඟට එක්කයි යනවා සමහරලාවට රෝහල් ගත කරලා ඉහල සැප සම්පත් ඒ සත්තුන්ට ලැබෙනවා. එතකොට තිරිසන් සතා වනත් සාමාන්‍ය පිනක් දන්දීපු පිනක් ඔහුට බලවත්තේ. නමුත් ධර්මාවබෝධය කරන්න පුළුවන් තැනක් නෙමේ. ඒ නිසා ප්‍රේතලෝකෙත් එහෙමයි මේ පින පව කියන එක යම් මට්ටමකට මතු වෙන. සමහර ප්‍රේතයෝ
බුදුරජාණන් වහන්සේ පෙන්න්නන ඔවුන්ගේ පින් පව් දෙකම විපාක දෙන තැන් තියෙන. ධර්මය සඳහන් වෙනවා විමාන ප්‍රේතයෝ කියලා. සමහරු දවල් කාලයේ දෙවිවරු වගේ බොහොම ලස්සන ශරීරයක් තියෙනවා ආහාර පාන පහල වෙනවා විමානයක් පහලන බොහෝ සැපසේ ඉන්න. රාත්‍රී කාලේ අර ශරීරය සම්පූර්ණ වෙනස් වෙනවා. ඇගේ මස් කඩාහැරෙන විශාල දුර්ගන්ධයක් හමනවා. සත්තු කර්මාන් රූපියෝ මැවෙන ගිජුලිහිනියෝ සත්තු පන්න ශරීරයට කොටනවා මස් කඩාගෙන කනම්. මේ වගේ ප්‍රේත ආත්ම ගැන පේතවත්වේ සඳහන් වෙන පිම් පව්වල විපාක දවල් කාලෙ පිනක විපාකයක් ගෙවුණු රාත්‍රී කාලය අකුසලයක විපාකයක් මතුවෙන. ඒ වගේ අයට ධර්මය කියන විමාන ප්‍රේතයෝකිට. එතකොට හැබැයි මේ සතරාපායකට වැටුනොත් එක්කො නිරයවේවා තිරිසන් ලෝකයේ වේවා ප්‍රේතාපාය වේවා අසුරාපාය වේවා මාර්ග ඵලයක් ලබාගෙන නිවන කරායන්න පුළුවන් තැනක් නෙමේ. යන්තන් හරි ගැලවෙනවනං මනුස්ස ලෝකෙ ඊටත් වඩා ගැලවෙනවන ධර්මය දියුණු කරගන්න පුළුවන් දෙව්ලව බඹලව ධර්මාවබෝධය කරායන්න පරිසරය තියෙනවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්න්නනවා මේ පෘතජ්ජන ජීවිතයේ භයානක අනතුර සතර අපාය මහගෙදර වගේ මහගෙදරට ඇදෙන වගේ අපායට ඇදෙන ජීවිතයක්ම. සතර අපාය මහගෙදර කරගෙන යන මේ සංසාරික සත්වයාට ඒ අපායෙන් තාවකාලිකව හරි ගැලවිලා කල්්‍යාන මිත්‍රයන් ඉන්න සත්පුරුසයන් ඉන්න තැනකට හිත පිහිටවන්න පුළුවන්න. අන්නේ නිසා දේවතානුස්සති භාවනාව බුදුරජාණන් වහන්සේම බුදුමුවින් දේශනා කරලා තියෙනවා. පිංහතුනේ සාමාන්‍ය ජීවිත අපි දන්න මේ තින වසංගත දිහාහිතන් තරුණ ළමයි මැරෙනවා මැදිවයිසය අය මැරෙනවා වයිසට ගිහිල්ලත් මැරෙන පොඩි දරුවොත් මැරෙනවා දරුව ලැබෙන්නේ නම්මලත් මැරෙන ඔය වසංගතෙන්ම වයසට ගිය අයත් බේරෙන අයත් ඉන්නවා සමහරු හිතනවා යානං ඉතින් ගොඩේන එකක් නෑ කියලා හිතපු අය ඉන්නවා බලපු හම ඇගේ තියෙන ලෙඩ රෝග ඔක්කොම තියෙනවා හැබැයි මේ වසංගතෙත් හැදිලා ඒ ලෙඩෙත් දවස් ගානක් ඉඳලා ආපහු හොඳ වෙලා ගෙදරය එන ඇත්තින්. එතකොට අපේ ජීවිත අපි කාටවත් කවදක් කොත්තන කොයි මොහොතේ සමහරලාට වසංගතින් නොවනත් වෙන ලෙඩකින් මැරෙන්න්න පුළුව. අපි දන්නන ඇඟ ඇතුළේ හොඳ කරගන්න බැරි වෙන රෝගයක් තියෙන්න්නත් පුළුවන්. සමහරලාට ලෙඩක් නෑ කියලා හිතාගෙනන්න ඉන්න. ද අපි හිතම අපේ ගෙදර කාට හරි එක ලෙඩෙක් ඉන්නවා දරුවෙක් එක්වා මතාත්ත කවුරල් ලෙඩෙක් ඉන්න. දැන් අනිත් අයි හිතනවානේ ඉතින් කොහොමද මේ හොඳ කරගන්නේ. දැන් පසු තැවි තැවි ඉන්න. ඒ අතර ගෙදර ඉන්න පුතා හිතනවා මට නං එහෙම ලෙඩක් නෑ. ගිහිල්ල බලල වෛද්‍යවරුන්ගේ සම්පූර්ණ අපි හිත මුළු ශරීරෙම පරීක්ෂා කරල බලනවා. වෛද්‍යවරු කියනවා නෑ ඔයාට හොඳ ඔයාගේ ශරීරය බොහොම හොඳයි වා නිරෝගී ඔයාට එහෙම ලෙඩක් පේෙන්න්නවත් නෑ බොහොම නිරෝගි කෙනෙ දැම් මෙයා බොහෝම සතුටින් ඇවිල්ලා එයා හිතාගෙන ඉන්නවා මම මට ඒම ලෙඩක්න අපිට එහෙම එහෙම බහින රෝගයක් නෑකළ හිතාගෙනන්න සමහරලාවට අර සියලු දෙනාට කලින් හිතාගන්න බැරිවිදියට හොයාගන්න බැරිවිදියට කුන්න හරක් පුපුරල එක්කෝ හදවතේ අමාරුවක් වෙන්න පුළුවන් හිටි ගමන් මිනිස්සු මැරලා වැටෙන් සමහර මිනිස්සු මැරුණට පස්සේ හේතුව වෛද්‍යවරුන්ටවත් හොයාගන්න බෑ මේ හොඳට හිනාවී කතා කර ඉන්න අය සමට පාරිදි හම්බෙනවා අයේ අක්කේ කියලා කතා කරලා ගිහින් එන්න විහිලුවකුත් කරලා යනවා. මෙන්න පැයකින් දෙහකින් ආරංචි වෙන අන්න අසවලා නැතිවෙලා අදහාගන්න බෑ. මේ ටික වෙලාවට කලින් මේ මට කතා කරලගේ මනුස්සයන මේ දැන් හොඳට හිටියන කොහොම දෙයා මැරෙන්න්න කියලා හිතන. සමහර මිනිස්සු මැරුණට පස්සේ වෛද්‍යවරුන්ටවත් හොයාගන්න බෑ. මිනිිය කපල බලන වෙන මරණ පරීක්ෂණයක් කරන. සමහර වෙලාවට ඒකෙනුත් හොයාගන්න බෑ ශරීරෙ කොටස් වෙන මාරගෙන වෙන විද්‍යාගාරවලට යවනු වෙනම පරීක්ෂණ කරලා බලනවා මොකක්ද මේ තිබ්බ ලෙඩේ කිය. ඒමත් බැරි වෙනකොට කොහොමහරි කරලා ඔන්න අපිතු මිනිිය වැල්ලුව කිය. කවුරු හරි පස්සේ ආය උසාවියට ඉදිරිපත් වෙලා කියන අපිට මේක ගැන සැකයි පරීක්ෂණයක් කරන්නවා. වල්ලපු මිනි උසාවියෙන් ආපහෝ උසාවි නියෝග මත ගොඩාරගෙන ආයමත් වෛද්‍ය විද්‍යාලවට අවල වෛද්‍ය පරීක්ෂණ කරලා ආයිත් තර ශරීරය කොටස් සරගෙන පරීක්ෂා කරනවා
කොහොමද මැරුණේ වසක් විසත් දීලාද මොක වෙන හේතුවත්ද. මේක තමයි ජීවිතයේ ස්වභාවය. අපේ ශරීරයේ ලෙඩරෝගවලට ගුහාවක් මේ හිසේ ඉදම් පාදාන්තය දක්වාම පාදාන්තය ඉදම් කේසාන්ති දක්වාම කොටසෙන් කොටස මෙනෙහි කර ගියත් කොච්චරනල් ලෙඩ හැදෙන කයක්ද මේ අපි දරාගෙන ඉන්න ලෙඩරෝගවලට ගුහාවක් මේ. ඒ නිසා හැම වෙලායම හිතන්න ආදීනව සංඥාව ලෙඩ හැදෙන කයක් ජරාවට පත්වෙන ශරීරයක් මං මේ දරාගෙන ඉන්නේ. දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත කුණු ශරීරයක්. මේ ශරීරය ඇතුළ දිහා විනිවිද අඩුගානේ ඔබට ඔබේ ශරීරය ඇතුළ වෙනම් බලාගන්න බැරිවුණා. ඔබ දැකලා ඇතින ඔය රූපවාහිනයකින් එක් වෛද්‍ය විද්‍යාත්මක පින්තූර පොතකින් හරි මේ ශරීර කොටස් වල හැටි කෙනෙක්ගේ ජීවිතය අඩුගාන්නේ මරණ පරීක්ෂණයක් කරන තැනක ඉඳලා තියෙනවන. මිනිියක් අපන දෙයක් ඇස් දෙකින් දැකළ බලලා තියෙනවන. වෛද්‍ය විද්‍යාව වගේ ඉගෙන ගත්ත දරුවෙක් නම් සමහරලාවට ඒව උගන්නනකොට හරි දැකළ ඇති. මේ කයේ ඇත්ත දකිනකොට අම්මෝ මෙහෙම කුණු ගොඩක්ද මේ අපි දරාගෙන ඉන්න කියලා හිතෙනවා. මේ ශරීරය ඇතුළ තියෙන කොටස්වල හැටි මේවා පිහිටලා තියෙන හැටි මේවැ ක්‍රියාත්මක වෙන ස්වභාවය ගැන හිතපුහාම මෙහෙම ඉන්න එකත් පුදුමයි. ඒ නිසා කය ගැන යථා ජීවිතය ඇත්ත බලන්න. මේක ලෙඩ වෙන ශරීරයක් ජරාවට පත්වෙන කයක් කුණු වෙලා යන කයක්. ඒක නිතර මෙනෙහි කරමින් ධර්මයට අනුකූලව හිතන්න පුරුදුවේ. ඔබ ඒ විදියට මෙනෙහි කරනකොට ඔබේ හිත ධර්මාවබෝධය පැත්තට සකස් වෙනවා. ඒ නිසා නිතර කරුණු පහක් පුරුදු කරන්න සුගතියකාරි හිත පිහිටන්නන. මරණ මංචක අසරණ නොවෙන්නන සද්ධාව. නිතර බුදුගුණ හිතන්න දහම්ගුණ හිතන්න සඟගුණ හිතන්න සද්ධාව පැත්ත බලවත් කරගන්න. ඊළඟට සීලේ ජීවිතය වැරදි තියෙන්න්න පුළුවන් ඕන තරම් බණහන්න පෙර නොදන්න සමට බණ ඇහුවත් වැරදි හදාගන්න සමහරුන්ට කාලයක් යනවා. මේ බණහනවා මේ පවකං කරනවා. මේ බණහනව ආය දන්නවා මේක වැරදි ආයිත් ඒක කරන. හැබැයි යම් වෙලාවක මං අද ඉදං සියල්ල නිවැරදි කරගෙන හැදෙනවා කියන මිනිස්සු නිවැරදි වෙනවා. අන්න එතනදි පරණ වැරදි අතහරින්න පුළුවන් තරම් පුංචි වරදය පවා බය දකින්න සීලයේ දියුණු කරගන්න. ඒක තමන් රැකපු යම් ගුණ ධර්මයක් ඇද්ද ඒක සිහිකර බලවත් කරන්න. ඊළඟට බණහන්න දවසකට එක බණත් දෙකක් අහන්න කාලයක් යනකොට ලොකූ දහම් දැනුමක් ඇති වෙනවා. ඊළඟට ත්‍යාග සම්පත්තිය තමන් කරපු පින්කම්ම සිහි කරන්න. මං මේ වගේ දන්දුන්න මං මේ වගේ සීලාදී පින්කං කර මං මේ වගේ කටින පින්කං කරගත් මං මේ වගේ අඩුම ගානේ තනියෙන් පන්සලක් හදන්න බැරිවේ. හැබැයි ගඩුල් කැටයක් හරි දුන්නන. ශ්‍රමදානකට වැලි ටිකක් හරි පරිත්‍යයා කර මහා සෑයක් හදන්න බැරිවේ. ගඩොලක් හරි මං පෝජ කර. මේ විදියට අපේ ජීවිතය කරගත්ත පින්කන් සිහිකර බලවත් කරන්න. ඒ අතර හැමවෙලාම අනිත්‍ය මෙනෙහි කරන්න සබ්බේ සංකාර අනිච්චාති. මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. සබ්බේ සංකාරා දුක්ඛාති මේ සියලු සංස්කාරයන් දුකයි. සබ්බේ ධම්මා අනත්තා මේ සියලු ධර්මයන් අනාත්මයි. ඔන්න ඔය ත්‍රිලක්ෂණය තමයි ජීවිතයේ ධර්මාවබෝධය පිණිස යථාර්ථය අවබෝධය පිණිස නිතර මෙනෙහි කළ යුතු කාරණත් වන. ඔය කරුණු ටික වඩනවනං ඔය තියෙන්නේ සද්ධහා සීල සුද්ධ ත්‍යාග ප්‍රඥා කියන ගුණ ධර්ම. ඔය ගුණ ධර්ම පහ වැඩුණ කියන්නේ ධර්මාවබෝධය පැත්තට මනස හැදෙනවා. ඒ වගේම සුගතිගාමීව අපායකට නොවැටී සුගතිගාමීව නිවන කරායන මාර්ගයකට ඔබ පිළිපන්න කෙනෙක් බවට පත්වෙනවා. ඒ නිසා ගුණධර්ම පුරුදු කරන්න මරණය ඉදිරී අසරණ නොවෙන කෙනෙක් බවට පත්වේ. තේ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා පාරමිතාවක් වේවා ඔබ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්මානු ශාසනාව උපකාර වේවා කියල අපි ආශිර්වාද කරනවා. පිංහතුනි අද ධර්මශ්‍රවනයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා. ඔබේ පවුලේ සුජීවත්ව ඉන්න හැම දෙනාටමත් මේ බණ ඇසූ හැම දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ජානිකා විජේසිරිවර්ධන මහත්මිය විසින්
එතුමියගේ අරමුණ තමයි ඉන්ද්‍රාණි විජේසිරිවර්ධන මෑණියන්ගේ ජූනි මාස 27 වෙනි දිනට යෙදෙන 81 වෙනි ජන්මදිනය නිමිති කරගෙන ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියන ආශිර්වාදයත් පවතිනා වූ රෝගාබාධ සියල්ල සුවපත් වෙලා නිදුක් නිරෝගී භාවයේ තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම ජානිකා දියණිය කෝසල බෑණනුවන් සජිනි මිනිබිරි ඇතුළු පවුලේ හැම දෙනාටම තුන්රුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පන්නියම ලැබේවා කියන ප්‍රාර්ථනයත් වසර 12කට පෙර මිය පරලොව යන්නට යෙදුණු ජානිකා මහත්මියගේ පියාණන් වූ ඉන්ද්‍රාණි මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ජයන්ත විජේසිරිවර්ධන මහත්මයාට පරලොව ජීවිතයේ සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා පින් අනුමෝදන් කිරීමත් ඒ වගේ මිය පරලොව ගිය සියලුම ඥාතීනුත් සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගෙත් පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවේ පින්වතුන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ජානිකා විජේසිරිවර්ධන මහත්මිය එතුමියගේ මෑණියන් ඇතුළු පවුලේ හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් බණ ඇසූ හැම දෙනාමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රවණ අභිලාෂීව මෙත් සිතින් මෙත් සදහම් විකාශය සමග මෙත් සදහම් දේශනා උතුම් ධර්ම ශ්‍රවණයේ යෙදුණු සදහැවත් සුපින්වතුනි. නිසි ධර්මානුකූලව මේ උතුම් සද්ධර්ම දේශනා පවත්වන්නට යෙදුණු අප පින්වත් ස්වාමීන් වහන්සේ වන අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමීන් වහන්සේට අපි හැමදෙනාම හඬ නගා සාදුකාර ලබා දෙමින් ගෞරව පූරක පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. සාදු සාදු සාදු. උතුම් සදහම් දේශනාවේ සිදහැති දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදුණු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ජානිකා විජේසිරිවර්ධන මහත්මිය ඇතුළු හැමදෙනාටම නිදුක් නිරෝග භාවයේ ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම 81 වන ජන්මදිනයන් සිහිපත් කරන්නට යෙදෙනා වූ ඉන්ද්‍රාණි විජේසිරිවර්ධන මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය වේවා දීර්ඝායුෂ සම්පන්නිය වේවා එතුමිය ජීවිතයේ පුරාවටම ඒක රාශි කරන්නට යෙදුනා වූ සියලු පින් කුසල් එතුමියට අනුමෝදන් වේවායි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. නැවත නැවතත් මානසිකහාරය කරමින් කුසල් සිත් වඩවා ගන්නට එතුමියට මේ සද්ධර්ම දේශනාව මහෝපකාර වේවා මානසික සුවපත් භාවයත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන් සිද්ධ කරමින් ඔබේ නිවහනින් සමුගන්නට සූදානම් වන්නේ නිරන්තරයෙන්ම රැඳී සිටින මේ සදහම් විකාශය සමග මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට නිරන්තරයෙන්ම අවස්ථාව සලසා දෙන්නට අප සූදානමින් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.